සදැහැති සුපින්වත් ඔබ සැමට. සදහැවත්නි එදිනදා කාර්යබහුල විඩාපර ජීවිතයක් ගත කරන පින්වත් ඔබ වෙනුවෙන් නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් සංනිවේදනය කරමින් සෑම බ්‍රහස්පතින්දා දිනයකම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක සමාරම්භය සනිටුවන් කරන්නටයි මේ සෝදානම. සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සදැහැති ඔබ වෙනුවෙන් ලෝපුරා සංනිවේදනය කරන්නට අද දින දායකත්වයෙන් කටයුතු කරනවා කිරිබත්කොට සහ කඩවත පදිංචි සදැහැති කල්යාණ මිතුරයන් පිරිසක් බව ඔවුන් සඳහන් කර තිබෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට ඒ තුලින් උපදවා ගන්න කුසල ශක්තියෙන් තම තමන්ගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වෙනවා. දායකත්වයෙන් දරන්නේ කිරිබත්චඩ හා කඩවත පදිංචි සදැහැති කල්යාණ මිතුරයන් පිරිසක් විසින්. ධර්ම දේශනාව අවසානයේ අපි සියලු කරුණු කාරණා පැහැදිලි කරලා පුණ්‍යානුමෝදනා ආශිර්වාද සිද්ධ කරනවා. දීර්ඝ කාලයක් පුරාවට දේශනා කරගෙන යනු ලබන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ. දැන් දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. හෙවත් ධම්මටිති ඥානය. තථාගතයන් වහන්සේගේ ඥාන 73යි. ඒ 73න් කීපයක් අපට උපදවන්න බෑ. සඩසාධාරණ ඥාන. ඒවා අපට උපදවන්න බෑ. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාන, ආශයනුසේ ඥාන, යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනාවරණ ඥාන. එහේ අපි කාටවත් උපදවන්න බෑ. ඒවා බුදුවරයන්ට විතරයි. තව 67ක් තියෙනවා. ඒ 67ම අපට උපදවන්න පුළුවන්. එයින් ධම්මටිති ඥානය කියන්නේ 4 වෙනි ඥානය. බලමු අපි. ඒ ඥානයවත් උපදවා ගන්න. පළවෙනි ඥානෙ සුතමේ ඥාන. සුත කියන්නේ අහනවා. කනින් අහලා දැනගන්නා වුණවන සුතමේ ඥානෙ. ඒ සුධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානෙ. ඒ සීලය උපකාර කරගෙන සිත එකඟ කිරීමේ ඥානය සමාධි භාවනාමේ ඥානයයි. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ ධම්මටිති ඥානයයි. අඩු වශයෙන් මේ ඥාන හතරවත් උපදවා ගත්තොත් මේ භවයේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අර්ථවත්. නැත්තම් ලබාගත් මනුෂ්‍ය ජීවිතේ තිශය දුක් විඳලා ලබාගත් මනුෂ්‍ය ජීවිතය අර්ථයක් නැතු යනවා. අහලා දැනගන්න. බණ අහලා තියෙන ඕන තරම්. දැන් සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. කනින් නැසු ධර්මයට සුතමේ ඥානෙ.
ඒ අසු ධර්මයට අනුව සංවර වීම හදාගත්තා. ඒ සීලමය ඥානය. ඒ සීලේ උපකාර කරගෙන සිත එකඟ කරා, තැන්පත් කළා, සමාධිගත කළා. අරමුණක වැඩි වෙලාවක් රඳවන්න පුහුණු කරා. ඒ සමාධි භාවනාමය ඥානය. ඒ සමාධි උපකාර කරගෙන හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ ධම්මටිති ඥානය. ටිති කියන්නේ පවතින. ධර්මය තුළ ධර්මය කියන්නේ විශ්වයේ සිද්ධ වෙන ක්‍රියාවලියට තමයි තථාගත ධම කියන්නේ. මේ ලෝකයේ මේ වර්තමානයේ අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය තුළ සිදුවෙන ක්‍රියාව තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒකට තමයි ධර්මය කියන්නේ. ඒ තුළ පවතිනවද ඥානයක්? ධම්මටිති ඥානය. හේතු ප්‍රත්‍යයන්. හේතු කිව්වේ මූල ධර්ම වලට, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම වලට. හේතු ප්‍රත්‍යයන් පිරිසිදුව දන්නා නුවණ කිව්වේ ඥානයට. ତොර හේතු ප්‍රත්‍යයන් පිරිසිදුව දැනගන්නා නුවණ ධම්මටිති ඥානය. ධර්මයේ තුල පවතින මනස. මනස ධර්මයේ තුල පවතිනවා නම් බය වෙන්න ඕනේ. නියත වශයෙන්ම සුගති. ධර්මයෙන් බැහැරව මනස පැවතුවොත් දුගති. එනිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි මං අප වෙනවා. මං කැප වෙනවා. අවම දින 7ක් උපරිම අවුරුදු 7ක්. නිවැරදිව සතර සතිපට්ඨානයේ යෙදුනොත් කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න. අනාගාමී ඵලය හෝ අරියත්තේ. අවම දින 7යි. මෙච්චර ගත කරපු කාලයෙන් දින 7ක් වෙන් කරගන්න බෑද? සතර සතිපට්ඨානෙ. අවම දින 7ක්. උපරිම අවුරුදු 7ක්. නිවැරදිව සතර සතිපට්ඨානය වැඩුවොත් කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න. අනාගාමි ඵලය හා අරිහත්ත්වය. ඒ අනාගාමි ඵලය සුද්ධවස පහෙන් එකකනේ ප්‍රතිසන්දි. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට අනාගාමි ආගමනයක් නෑ. ආයෙත් නෑ කාම ලෝකවලට. එහෙම පිරිනිවන් පානවා. එහෙම නැත්නම් අරිහත්ත්වය වටිනවද නැත්? වටිනවා. එහෙනම් හේතු ප්‍රත්‍යයන් පිරිසිදුව දැනගන්න නුවණ මෙන්න බලන්න. සෑම පැත්තකින්ම විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් විවිධ ස්වභාවයන්ගෙන් දේශනා කළ තථාගතයන් වහන්සේ මේ හේතුඵල ධම. කාම ධාතු නිසා කාම සංඥා උපදිනවා. කාම කිව්වේ කැමැති කියන එක. ධාතු කිව්වේ සතර මහා ධාතුන්ට. තියනවාද එහෙම එකක් ලෝකේ? තියෙනවා. කැමැති සතර මහා ධාතුන්ට කාම ධාතු. ඒ නිසා කාම සංඥාව උපදිනවා. කැමැති සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා කාම සංකප්පය උපදිනවා. කැමැති ආකාරයට කල්පනා කරනවා. කාම සංකප්පය උපදිනවා. කාම සංකප්පය හේතු වෙනවා කාම ඡන්දයට. කාම කැමැති ඡන්දය. කැමැති කාම ඡන්දයට. කාම ඡන්දය හේතු වෙනවා කාම දැවිල්ලට. කාම දැවිල්ල හේතු වෙනවා කාමයන් හොයන්න. ඒකට කියන්නේ කාම පරිේශණය. කාම පරිේශණය හේතු වෙනවා ත්‍රිවිධ දුස්චරිතයට. අන්න සත්‍ය අකුසල් කරන හැටි. අන්න අකුසල් කරන හැටි හේතු ප්‍රත්‍ය අනුව. දැන් බලමු කාම ධාතු කියන්නේ කැමැති ධාතු මොනවාද? ගෙවල් දොරවල් වලට අකමැතිද කැමැතිද? ඒ කැමැති ධාතුනේ. කවුද අකමැති ගෙවල් දොරවල්? හදාගත්ත ගෙදරට අකමැතිද කැමැතිද? ඒ කාම ධාතු. කැමැති ධාතු. ගේ නෙමෙයි ඔය තියෙන සතර මහා ධාතු. ඒතර කැමැති ගෙදරටද සතර මහා ධාතුන්ට? කැමැති සතර මහා ධාතුන්ට. ගෙවල් දොරවල්. ඉඩකඩම් ධාතු. ඉඩකඩම් කියන්නේ ඒ සතර මහා ධාතු. කැමැති සතර මහා ධාතුන්ට. ඉඩකඩම් වලට නෙමෙයි සතර මහා ධාතුන්ට කැමැති. යාන වාහන කාම ධාතු. ධාතුකේ සතර මහා ධාතුන්.
වාහන සතර මහා ධාතුම තමයි ඒකෙත් තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. සුද්දාෂ්ටක කලාපයමයි තියෙන්නේ. යාන වාහන මිල මුදල් කැමැති කාම ධාතු. කැමැති ධාතු කාම ධාතු. සතර මහා ධාතු මිල මුදල් හදලා තියෙන වෙන දෙයකින්ද? නෑ ඒක සතර මහා ධාතුන්ගෙම තමයි තියෙන්නේ. මිල මුදල් රන් රිදි මුතු මැණි කැමැතිද අකමැතිද? කාම ධාතු. හැබැයි ඒ සතර මහා ධාතු. අඹදරුව ඒත් කාම ධාතු. කැමැති ධාතු අඹදරුව. ඥාති මිත්‍රාදීන් ඒත් ධාතු. ඒ සතර මහා ධාතු. සිත ආකලොත් ඒ සතර මහා ධාතු. කැමැතිද අකමැතිද? ඒ නිසා කාම සංඥා උපදිනවා. හරිද? සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. හැබැයි හඳුනාගන්නේ සතර මහා ධාතු හැටියට නෙමෙයි. අපි හදාගත්තගේ හරිය ලස්සනයි. සංඥාව උපදිනවද නැද්ද? ඒකේ ගෑවි විවිධ වර්ණ. වර්ණ කියන්නේ සංඥාව. සතර මහා ධාතු පාට කළා පෙන්වන්නේ ඔය. සතර මහා ධාතු එක එක හැඩ කළා පෙන්වනවා අපට. පෙතලි වශයෙන්, දික් වශයෙන්, කෙටි වශයෙන්, රවුම් වශයෙන්, වර්ණ වශයෙන් කහ පාට, නිල් පාට, රතු පාට, සුදු පාට ආදී වශයෙන් වර්ණ ගන්නලා සංඥාවෙන් ගන්න වර්ණයයි. ඒතර කාම ධාතු නිසා කැමැති සතර මහා ධාතුන් නිසා කැමැති සංඥාවල් උපදිනවා. උපදිනවද නැද්ද? ඒතර කාම ධාතු කියන්නේ සතර මහා ධාතු, කාම සංඥා කියන්නේ නාම ධර්මයක්. සතර මහා ධාතුන්ට කියේ රූප ධර්මයක්. ඒතර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹදරුවන්ගේ සිත් අයින් කළොත් ඥාති මිත්‍රාගේ සිත් අයින් කළොත් සියල්ල සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු එතකොට අර කාම සංඥා කියන නාම ධර්මයේ උපදවන්න ප්‍රත්‍ය වුණාද නැද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාර වුණා, පිහිට වුණා, උදව් වුණා. කාම ධාතු නිසා කාම සංඥා උපදිනවා. ඒතර සතර මහා ධාතු නිසා සිත් ටිකක් හැදෙනවා. පුජ්‍යලය ගැන කතා කරන්නේ. ඇයි? නැති දෙයක් ගැන කතා කළ වැඩක් නැහැ. තියෙන දෙයක් ගැන කතා කරන්නේ. නිස්සත්ත්ව නිචීව. සත්‍යයක් නැහැ, පුච්චලයක් නැහැ. එහෙනම් තියෙන දෙයක් ගැන ඕනේ කතා කරන්නේ. එහෙනම් රූපේ නාමයට ප්‍රත්‍යද? සතර මහා ධාතු, ගෙවල් දොරවල් කියන්නේ. එතකොට ඒක රූප අර සිතවිල්ල උපදවන්න ප්‍රත්‍ය වුණාද? ඉතින් රූපේ නාමයට ප්‍රත්‍යනේ. මම ගත්තද සංඥාවක්? මම සංඥාවක් ගත්තා කියනකොටම දිටි. වැරදි දර්ශනය. හේතුඵලද? සමාධිටි. තේරෙනවද කියපේක? පැහැදිලි වුණේ? මිත්‍යා දිට්ඨියෙන් ගන්නත් පුළුවන්. මගේගේ මිත්‍යා දිට්ඨි. මගේ කියන්න බෑ. සතර මහා ධාතුන්ගේ ශරීරය සතර මහා ධාතුන්ගේ ගේ සතර මහා ධාතුන්. එහෙනම් මේ රූප ධර්මයන් මේ කාම සංඥා කියන නාම ධර්මයන් උපදවන්න ප්‍රත්‍ය වුණාද නැද්ද? උපකාර වුණාද නැද්ද? ඉපදුනේ සිතවිල්ලක් නේද සංඥාවේ. ඒතර කාම සංඥාව නිසා කාම සංකප්පය කල්පනා කරනවා. දැන් හඳුනාගත්තනේ ගාන වර්ණය හඳුනාගත්තා. ගේ තියෙන ඒ තැන්වල තියෙන උපකරණ ටික හඳුනාගත්තා. මුළු තැන්ගේ තියෙන උපකරණ ටික හඳුනාගත්තා. සාලෙම හැමතැනම තියෙන උපකරණ ටික හඳුනාගන්නේ සංඥාවෙන් නෙමෙයිද? ඒ අනුව කල්පනා කරන්නේ නැද්ද? කාම සංඥා හේතු වෙනවා කාම සංකප්පේට. කාම සංඥා කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ හේතු වෙනවා තවත් නාම ධර්මයකට. සිතුවිල්ලකට හේතු වෙනවා. තේරෙනවද මං කියන එක? සිතුවිල්ලකට හේතු වෙනස මම නෙමෙයි හිතන්නේ. මට හඳුනා ගන්නත් බෑ, මට හිතන්නත් බෑ. නමුත් සිතුවිල්ලකට හේතු වෙනවා. කාම සංඥාව නිසා කාම සංකප්පය. කල්පනා කරනවා. ඉතින් හොඳ දේවල් කල්පනා කරනවා. gederin ගෙනත් තියාගන්න. නැත්. අවුරුද්දෙන් අවුරුද්ද වසරෙන් වසර වෙනස් කරගන්නත් ඕනේ. කල්පනා කරන්නේ. කාම සංඥා නිසා කාම සංකප්පය උත්පදිනවා. ඒ සිතුවිල්ලට ප්‍රත්‍ය වෙනවා. කාම සංකප්පය නිසා කාම ඡන්දය උපදිනවා.
කාම කිව්වේ කැමැති. දැන් ඡන්දේ ඉපදුනාද නැද්ද? කාමච්ඡන්ද. ඒතර ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩකඩම් වලට මිල මුදල් වලට රන් රිදී මුතු මැණික් වලට අඹ දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට ඡන්දය තියෙනවද නැද්ද? ඡන්දේ තියෙනවා. කාමච්ඡන්දේ. හරිද? කාමච්ඡන්දේ නිවන වහන ධර්මතාවයක්ද නිවන විවෘත කළ දෙන ධර්මතාවයක්ද? දැන් මෙච්චර කල් වහගෙනද හිටියේ. ඒකින්ද තමයි නිවන් දකින්න බැරි වුණේ. දැන් මොකද කරන්නේ අදින් පස්සෙවත්? ඡන්දය අයින් කරන්න වෙනවා. කාම ඡන්දය තියෙනවා නම් කාම දෙවිල්ල හට ගන්නවා. හට ගන්නවද නැද්ද? දානවා දෙවිල්ල. ඇයි? අයිති කරගන්න ඕනේ. කැමති දේවල් ලං කරගන්න ඕනේ නැද්ද? ඒතොර කැමති දේ කාමයයි. දැන් දෙවිල්ල හැදිලා. දැන් කොහෙටද දෙවිල්ල හැදිලා තියෙන්නේ? සිතට. දැන් වටින දේවල් ලං කරගන්න කැමතිද නැද්ද? කාම දෙවිල්ල හැදෙනවා. ඒකත් ගොඩ නැගෙන්නේ මනසේ. ඒතර කාම ඡන්දේ කියන්නේ සිතුවිල්ල. ඒතර කාම සංකප්පය කියන්නේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල කාම ඡන්දය නැමැති සිතුවිල්ලට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. හේතුඵල නෙමෙයිද? කාම ඡන්දය නැමැති හේතුව තව ඵලයක් උපදවනවා. මොකක්ද? කාම දෙවිල්ල. ඒ සිතුවිල්ල. සිතුවිල්ලට ප්‍රත්‍යද? උපකාරද? හේතුඵලද? හේතුඵල. දෙවිල්ල හැදිනවා. දෙවිල්ල හැදුනහම කාම පරිේශණය. කාමයන් හොයනවා. ඔව්ද නැත්? කොහෙන්ද හොයන්නේ? මනසින්. කාම පරිේශණය එක සිතේ ගොඩ නැගෙන සිතුවිල්ලක් නාම ධර්මයක්. ත්‍රිවිධ දුස්තරිතේම කරනවා. කයනොත් අකුසල් කරනවා. වචනේනොත් අකුසල් කරනවා. සිතනොත් අකුසල් කරනවා. හොඳයිද එතකොට? දැන් කාම ධාතු හොඳයිද? තේන අතහරින්න. කොච්චර කිව්වත් අතහරින්නේ. ගෙවල් දොරවල් අතහරින්න කැමතිද? නෑ. කොච්චර කිව්වත් අතහරින්නේ. අල්ලගෙන ඉන්නේ. කොහෙන්ද අල්ලන් ඉන්නේ? මනසෙන්. ඒක සිතුවිල්ල. එතකොට මේ රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය විසක් තමන් ඒවා අල්ලගෙන දින්නේ මනසෙන් අල්ලන් ඉන්නේ. මනස කියන්නේ නාම ධර්මයක්. රූප ධර්මයන් අල්ලගෙන ඉන්නවා. ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒකට කිව්වා රූප උපාදානස්කන්ධ. රූපේ උපාදාන කරන් ඉන්නවා. ඒක උපාදාන කරගත්තොත් දුක්ඛද? රූප උපාදානස්කන්ධ දැන් කැමැත්තෙන්ම නේද දුක ලං කරගත්තේ. කැමැත්තෙන් දුක ලං කරගත්තා. එතකොට රූපේ නාමයට ප්‍රත්‍ය වුණා. එතන ඉඳලා නාමයට ප්‍රත්‍ය වුණාද නැද්ද? එතකොට කෙනෙක්ද ගෙවල් වලට කැමති? කෙනෙක් කැමති වෙලාද ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩකඩම් වලට මිල මුදල් වලට රන් රිදී මුතු මැණික් වලට අඹ දරුවන්ට? අඹ දරුව කියන්නේ සතර මහා ධාතු. ඒගොල්ලන්ට සිතක් හා සිතුවිලි තියෙනවා. ශරීරයේ සතර මහා ධාතු. එහෙනම් දැන් පැහැදිලිද හේතුඵල? දැන් එහෙනම් ගෙවල් දොරවල් වලට තියෙන සිතුවිලි ටික අයින් කරොත් මොකද කරන්නේ? අද පුළුවන් කරන්න. සංඥා වයින් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි සංඥා වේදිත නිරෝධයමයි නිවන. සංඥා විදීමෙන් තොර තන මනස තියන්න පුළුවන් නම් එතන නිවන. සංඥාවෙන් නේද ගේ ගත්තේ. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. හඳුනාගත්තා. ඉතින් හඳුනාගත්ත සතර මහා ධාතු. දැන් මේක ගැඹුරෙන් කියනවා තේරෙද්ද දන්නේ. සංඥාව සහ මුලින් අවසන් කරන්න. පුළුවන් අවසන් කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙනව නේද අපිට? ওই පහ එකට එකතු කරලා නමක් දාගත්තා නේද ශ්‍රයානි කියලා. රූපස්කන්ධේ ශ්‍රයානි ඉන්නවද වේදනාස්කන්ධේ ඉන්නවද සංඥාස්කන්ධේ ඉන්නවද සංස්කාරස්කන්ධේ ඉන්නවද විඥානස්කන්ධේ ඉන්නවද? ශ්‍රයානි කියන එක න කොහෙද ඉන්නේ? පහ එකට එකතු කරොත් වෙන ශ්‍රයානි. හරිද? පහට බෙදුවොත් ශ්‍රයානි කියන එක නෑ. ඒ පහත් බෙදනවා අපි. රූපස්කන්ධය කියන්නේ සතර මහා ධාතු.
හරිද? ඒතර සතර මහා ධාතු කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. සතර මහා ධාතු. තද ගතිය කියනවා, දීර්ඝ ගතිය කියනවා, උෂ්ණය කියනවා, වාතය කියනවා. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක් නේද සතර මහා ධාතු කියන්නේ. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණය, වාතය කියන්නේ ශක්තියින් හතරක්. ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නාම. ශක්තියින් හතරක් කියන්නේ. ඒක සම්මුතියයි. මේක ඉස්සලා දේශනාවලත් කිව්වා. ලෝකය දැනගන්න පරමාර්ථය දැක ගන්න. ලෝකය දැනගන්න. පරමාර්ථය දැක ගන්න. දැන් ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. හොඳයි එතනින් අහකට ගන්න පුළුවන්ද මනස? සිත ගන්න පුළුවන්. සිතට පිහිටන්න බෑ. අන්න සංඥා වේදිත නිරෝධය. සංඥා විඳීමෙන් තොරයි. ගේ කියලා ගත්තේ සංඥාවෙන්. ශ්‍රාණි කිව්වේ සංඥාවෙන්. පහට බෙදුපුවාම ශ්‍රාණි කියලා කියන්නේ. රූපය බෙදුවා සතර මහා ධාතු. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණ වාතය. ඒ කියන්නේ තම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නාමයක්. නාම හතරක්. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණ වාතය. ඒතොර ඒ කියන්නේ ශක්තියින් හතරක්. ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නාමයක්. එතනින් මෙහාට කොහොමද සිත තියන්නේ? සංඥාව අවසන්. උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න පුළුවන්. නැගෙන හිරින් ඉර පායනවා. අපි කියමු මේ පැත්ත කියලා. මේ පැත්තෙන් ඉර පෑවුවොත් අර බිත්තිය වදිනවද නැද්ද? හොඳයි බිත්තිය නැත්තම් පොළවේ වදිනවා. පොළව නැත්තම් වතුරේ වදිනවා. වතුර නැත්තම් පිහිටන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි පහක් එකට එකතු කළා නමක් තිබ්බා ශ්‍රාණි කියලා. දැන් හරිද? පහට බෙදපුවාම නෑ. බිත්ති අයින් කරොත් පොළවේ වදිනවා. ඒතකොට දැන් පොළවේ වැදිලා. කොහෙද? අර පහට බෙදිලා. ඒතකොට ශ්‍රාණි අයින් වෙලා. හරිද? පහ බෙදුවාම ධාතු හතරක්. දැන් පොළව අයින් කරන්න වෙනවා. ඒතකොට වතුර. ශක්තියින් හතරක්. දැන් වතුරේ වැදිලා ආලෝකය. ඒතකොට ශක්තියින් හතර අයින් කළොත් වතුර අයින් කළා. හිරු එළියට පතිත වෙන්න බෑ. සිත පතිත වෙන්නේ සම්මුතිය හේවත් ප්‍රඥප්තිය තුල. සංඥා විඳීමෙන් තොර තැනට මනස ගන්න පුළුවන් නම් ඒ නිවන. දැන් නිවන තියෙන තැන කිව්වේ අවබෝධ කරගන්න අමාරුයිනේ. තේරුම් ගන්න අමාරුයි. ඇයි අපේ සිත පිහිටන්නේම සම්මුතිය ඒකයි වෙලා තියෙන්නේ. ප්‍රඥප්තියමයි පිහිටන්නේ. ගෙවල් දොරවල් උඩ සිත තිබ්බා. යාන වාහන වල සිත තිබ්බා. ඉඩ කඩන් වල සිත තිබ්බා. නැද්ද? මිල මුදල් වල සිත තිබ්බා. රන් රිදී මුතු මැණික් වල සිත තිබ්බා. අඹ දරුවෝ කෙලෙස් සිත තිබ්බා. ඥාති මිත්‍රාදීන් කෙලෙස් සිත තිබ්බා. කාම ධාතු. කැමැති ධාතු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කැමැත්ත අයින් කරන්නකො ධාතු හේති ඉච්ඡාවක. කැමැත්ත අයින් කරන්න. කැමැත්ත කියන්නේ චන්දරාගයයි. චන්දරාගය අයින් කරන්න. ධාතු නැති ඉච්ඡාවයි. කැමැත්ත අයින් කරන්න පුළුවන්. කැමැතිද? කවදා හරි කරන්න වෙනවා. අවශ්‍ය කරන්නේ නිවන නම් කැමැත්ත අයින් කරගන්න වෙනවා. එයි. ශුන්‍ය දෙයකට සිත තියන්න හදන්නේ. නැති දෙයකට සිත තියන්න හදන්නේ. දැන් අර බෙදලා අවසානයට ආපුවම සිත කොහෙද තියන්නේ? ශක්තියින් හතරෙනුත් අයිනට ගත්තාම සිත කොහෙද තියන්නේ? දැන් නැති දෙයකට නේද සිත තියන්නේ. ඇයි නැති දෙයකට කිව්වේ? ධාතු කියන්නේ ශුන්‍ය දෙයක්. චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. අපි ඔක සිත තියාගෙන ඉන්නවා. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව. ඒ තණ්හාවක් තියෙනවා. එහෙනම් කාම ධාතුව නැමැති හේතුව කාම සංඥාව නැමැති ඵලයේ උපදවනවාද? ඔව්. එතකොට ඒක නැවත හේතුවක් වෙනවා. මොකද්ද? කාම සංකප්පය උපදවන්න. ඒ පිළිබඳව කල්පනා කරන්න. හඳුනාගත්තා නම් කල්පනා කරනවම තමයි. හඳුනාගෙන නේද කල්පනා කරන්නේ. ඔව්. ඒතර ඒ ඵලය කාම ධාතුව නැමැති හේතුයෙන් ඉපදුව කාම සංඥාව නැමැති ඵලය
ආයි හේතුවක් වෙනවා කාම සංකප්පය නැමැති ඵලය උපදවන්න. දැන් කල්පනා කරනවා. දැන් හිතනවා. දැන් කල්පනා කරනවා. අර හඳුනාගත්ත දේවල් පිළිබඳ එක ගයක් මදි තව ගයක් ඕනේ. දරුවෝ 3 දෙනයි 3 දෙනාට 3ක් හදලා දුන්නා. අම්මටයි තාත්තටයි එකකුත් ඕනේ. සංඥා, කල්පනා, කාම සංකප්ප නැද්ද? ඔව්. කාම සංකප්පේ නිසා කාම ඡන්දය. දැන් තව එකක් හදාගන්න ඡන්දය. නැද්ද? දැන් ඔගේ කෙලවරක් තියනවද? දර කාම ඡන්දය ආයි හේතු වෙනවා. මොකටද? කාම දෙවිල්ලට. හදනකන් දෙවිල්ල. ඉඩම ගන්නකම්ම දෙවිල්ල. පොලියට හරි ගන්නවා. අරගෙන ගන්නවා. ගන්නවද නැති? තියෙන දේවල් උගස් කරලා හරි ගන්නවා. අඩුවට ගන්න තියනවා. දෙවිල්ල හැදිලාද? කාම දෙවිල්ල. කාම දෙවිල්ල නම් ඒක ආයි හේතුවක් වෙනවා. ඒ ඵලයේ ඉපදුවා. ඒක නැවත හේතුවක් වෙනවා. ඉදිරි ඵලයේ උපදවන්න කාම පරිශ්‍රණය. සොයනවා. එතකොට සොයනවද? හොයන්නේ කාමයන්. කාම පරිශ්‍රණය. හොයනවද? සත්තුත් මරණ, හොරගම් කරනවා, වැරදි කාමසේනයන් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. කේලම් කියන සෑම සියලුම පව් කරන දස අකුසල් පස්පව් ඔක්කොම කරනවා. සමහර ඔක්කොම අල්ල නෙමෙයි. ධර්මයේ යම් තාක් දුරට තේරුම් ගත්ත අය එවෙන් වැළකීලා ඉන්නවා. හැබැයි කාමයන් හොයනවා. කාමච්ඡන්දේ නැද්ද? කාම සංඥාව නැද්ද? දැන් කාම සංකප්පේ නැද්ද? ඉතින් අයින් කරගන්නකො සිත ඕකේ. ඇයි ඔක තුල තව දුරටත් සිත පවත්න්නේ? ඒතර කාම ඡන්දේ තියෙනවා, කාම සංඥාව තියෙනවා, කාම සංකප්පේ තියෙනවා, කාම දැවිල්ල. කාම පරිශ්‍රණය. කාමයන් හොයනවා. එතකොට දැන් හොඳින් ලබා ගන්න බැරි වුණොත් ඒක නෙවෙයි. වෙඩි තියාගන්නේ. මංකොල්ල කන්නේ. මොකටද ඒක? ලබා ගන්න. කාමයන් හොයනවා. එතකොට හොඳ විදිහටත් හොයනවා. ඔව්. දැන් හොඳ විදියට හොයන එක අපි කියන්නේ නරකයි කියන්නේ හොඳ විදියට යමක් ලබාගෙන ජීවත් වෙන්න බුදුරජාණන් සේපා කියලා නේ. හැබැයි අර දැවිල්ල නම් නවත්ත ගන්න වැරදි ආකාරයෙන්ුත් හොයනවා. එතකොට සිත අකුසලයට යනවද? එහෙනම් දැන් අකුසල් කරන්නේ නොදැන නේද? එතකොට හේතුඵලද? ඔව්. දැන් ඕන එකෙන් අයින් කරන්න පුළුවන්. මොකෙන්ද අයින් කරන්නේ? චන්දරාගය අයින් කරන්න. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. මොනවටද? ගෙවල් දොරවල් වලට තියෙන කැමැත්ත අයින් කරන්න. වැඩන්නේ. කාම ධාතු. ඉඩකඩම් වලට තියෙන කැමැත්ත අයින් කරන්න. යාන වාහන වලට තියෙන කැමැත්ත අයින් කරන්න. මිල මුදල් රන් රිදී මුතු මැණික් වලට තියෙන කැමැත්ත අයින් කරන්න. අමුදරුවන්ට තියෙන කැමැත්තත් අයින් කරන්න, ඥාති මිත්‍රාදීන්ට තියෙන කැමැත්තත් අයින් කරන්න. සිත හරි සැහැල්ලුයි. චිත්ත විවේකයේ තියෙන එතන. ඇයි? පරිේශණේ නැහැ. කාම පරිේශණේ නැහැ. හොයන්නේ. තේරෙනවද කියන්නේ? ඔව්ද නැද්ද? සත්‍යද අසත්‍යද? දෙ සත්‍ය ගන්නකො. ඒ තවත් අසත්‍ය තුළ මනස පටලවගෙන ඉන්නේ. දැන් පැහැදිලිද හේතුඵල? මේ එක පැත්තකින් හේතුඵල දේශනා කරේ ලෝතර බුදුරජාණන් වහන්සේ. අපි ගිය සතියේ කතා කළේ චක්ක ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, චිව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියන ප්‍රසාද රූප පහ හේතුඵල ධර්මයන් අනුව සකස් වෙන ආකාරය අපි ගිය සතියේ කතා කරා. එහෙනම් අද කතා කරනවා බාහිර රූප ගැන කතා කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස කියලා හතරක් තියෙනවා. ඒ හතරත් හේතුන්ගෙන්ම තමයි හටගන්නේ. බාහිර රූප හටගන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. හැදිලා තියෙන දේ සතර මහා ධාතු. අපි කියමු ගහක් ගත්තා කියලා. ගහ සතර මහා ධාතු. ගහ සකස් වෙන්න උපකාර කරන පොළවේ රසයත් සතර මහා ධාතු. තේරෙනවද? රූප. බාහිර ශබ්දය සතර මහා ධාතු. බාහිර ගන්ධය සතර මහා ධාතු. බාහිර රසයත් සතර මහා ධාතු. ඒවත් සුද්දාෂ්ටක කලාපේ. ඊට පස්සේ තියෙනවා භව රූප දෙකක්. අපි 201ක් පිළිබඳව පරිශ්‍රණය කරන්නේ. නාම රූප වශයෙන් වෙන් කරගන්නත් 201ක් බෙදුවා. පහුගිය දේශනාවල ඇහුවනේ. නාම රූප වශයෙන් බෙදුවා. තිබුණේ නාම රූප දෙකක් නේද? වෙන දෙයක් හම්බුන්නේ නැහැ. නාම රූප දෙකක් තියෙන. එච්චරයි ලෝකේ තියෙන්නේ.
එහෙනම් භාව රූප දෙකක් තියෙනවා. ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප. ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන රූපය ස්ත්‍රී භාව රූප. පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන රූපය පුරුෂ භාව රූප. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. හොඳයි. වර්තමානයේ ස්ත්‍රී භාව රූපය හෝ පුරුෂ භාව රූපය සකස් වෙලා තියෙන්නේ සුද්දාෂ්ටක කලාපයෙන්. හරිද? හැබැයි ওই සුද්දාෂ්ටක කලාපයෙන් සකස් වුණාට ඕකේ ස්වභාවයන් වෙනස්. එක එක්කෙනාගේ ස්වභාවයන් වෙනස්. සමහර අයගේ මේ භාව රූප දෙකම වෙනස්. ඒකට කියන නපුංසක කියලා. අහලා තියෙනවා. ඔව්. ඒ සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවය, ඒ කාලය, ඒ පැවැත්ම විනාශය සකස් කරපු මූල ධර්මතාවයක් තියෙනවා. සතර මහා ධාතුය සුද්ධාෂ්ටක කලාපය වර්තමානයේ උපකාර වුණාට මුලින් උපකාර වෙච්ච ධර්මතාවයක් තියෙනවා. ඒකට කියනවා කර්මය කියලා. පෙර භවයේ සිත සකස් වෙච්ච ආකාරයට තමයි මේ භවයේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. තථාගතයන් වහන්සේ පැහැදිලි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියන්නේ සතර මහා ධාතුන්ගේ හැඩයයි. අපි තමයි අර සම්මුතියෙන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වශයෙන් දාගන්නේ. නමුත් සතර මහා ධාතුන්ගේ හැඩය තියෙන්නේ. ඒතර ඒ හැඩය සකස් කළේ පෙර භවයේ කර්මය. කර්මය කිව්වේ මොකක්ද? චේතනාවට. චේතනාවටයි කර්මය කිව්වේ. පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයයි. පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයට පෙර භවයේ කර්ම කළා. කාමීච්ඡාචාරය යෙදුණා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් පුරුෂයෙක් ඒ තුන්වෙනි ශික්ෂාපදේ කැඩුවාද එයා ඊගා භවයේ උපදින්නේ. නිරේ උපදින්න ඕනේ. බැරි වෙලා මනුස්ස ලෝකයට ආවොත් නපුංසක. දැන් එතකොට මේ සතර මහා ධාතුන්ගේ හැඩය, සතර මහා ධාතුන්ගේ පැවැත්ම, සතර මහා ධාතුන්ගේ ස්වභාවය හා විනාශය අවසානයේ තීරණය කළේ මූල ධර්මයේ හේවත් කර්මය නෙමෙයිද? කාන්තාවක් තුන්වෙනි ශික්ෂාපදේ කැඩුවොත් කවදාවත් සංසාරේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්නේ. කවදා හරි බුදු කෙනෙක්ගෙන් බණ අහලා අරිහත්ත්වයට යන්නේ ස්ත්‍රියක් වශයෙන්මයි. ඒ අතර කාලය තුල අනන්ත අප්‍රමාණ නපුංසක වෙලා උපදිනවා. තේර තේරි ගාථාවල තියෙනවා ඉසිදාසි තේරි ගාථා කියලා එකක් කියවලා බලන්න. හොඳට කියලා තියෙනවා. එයා ලැබපු ආකාරය ප්‍රකාශ කරනවා. බව හතක් තුරාවට යාට වෙච්ච දේවල්. ඉසිදාසි කියන තේරි අරිහත්ත්වයට ගියා. එහෙනම් පෙර භවයේ කර්මයේද? ඔව්. එහෙනම් හේතුන්ගේ ඵලයක්ද මේක? ତර ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද එහෙම නැත්නම් හේතුන්ගේ ඵලයක්ද? ධම්මටිති ඥානයයි. ධර්මයේ තුල පවතින සිත. හැබැයි කර්මයටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? අවිද්‍යාව. කර්ම කරන්නේ අවිද්‍යාව හින්දා. කර්ම කරන්නේ තණ්හාව හින්දා. කර්ම කරන උපාදානෙ හින්දා. දැන් අවිද්‍යාව තියෙනවා. තාම තෘෂ්ණාවක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. උපාදානය කියන්නේ තදින් ගන්න. තණ්හාව කියන්නේ ඇලෙනවා. අවිද්‍යාව කියන්නේ තේරෙන්නේ, වැටහෙන්නේ, දන්නේ, නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, අනවබෝධය. ඒ නිසා තමයි කර්ම කරන්නේ. හරිද? එතකොට අවිද්‍යාව, තණ්හා, උපාදාන කියන්නේත් නාම ධර්ම. කර්ම කියන්නේත් නාම ධර්ම. අවිද්‍යාව, තණ්හා, උපාදාන කියන්නේ සිත සකස් වෙන ආකාරයයි. ඒතර ඒ සිත සකස් වෙන ආකාරය උපකාර වෙනවා කර්ම නැමැති සිත සකස් කරන්නට. කර්ම ගොඩනගන්නේ කොහෙද? සිතේ. ඔව්. එතකොට අවිද්‍යාව කියන නාම ධර්මය, තණ්හාව කියන නාම ධර්මය හා උපාදානය කියන නාම ධර්මය, කර්ම කියන නාම ධර්මයට ප්‍රත්‍යද නැද්ද? නාමයට ප්‍රත්‍යයි. පුජ්‍යලේ කර්ම කරන්නේ බය වෙන්න එපා. පුජ්‍යලේ කරන දේවල් නෙමෙයි මේවා. එයි පුජ්‍යලෙක් නැහැ. එහෙනම් ඒ නාම ධර්මයන් අර ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යද? එතකොට ඒ කර්ම නැමැති නාම ධර්මයන් අවිද්‍යාව නැමැති හේතුන්ගේ ඵලයක් හැටියට, තණ්හාව නැමැති හේතුන්ගේ ඵලයක් හැටියට, උපාදානය නැමැති හේතුන්ගේ ඵලයක් හැටියට ඉපදුනාට එයා සනෙන් හේතුවක් වෙනවා අර ස්ත්‍රී භාව රූපය පෙරලන්න. එතකොට කර්මයෙන් සකස් කළේ පුජ්‍යලේද්ද? සතර මහා ධාතුන්ගේ හැඩය
ස්වභාවය කාලය හා විනාශයද? ධම්මටිති ඥානයයි. හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ ධම්මටිති ඥානය කියන්නේ. හේතුඵල කියන එක හරියට දන්නවනම් සක්කාය දිට්ඨිය නැති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. පෙර භවයේ හිටිය මමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? පුච්චලෙක් නෑ. පෙර භවයේ හේතු පහක් වර්තමාන ඵල පහක් ඉපදුවා. පෙර භවයේ හේතු පහක්. මොකද්ද පෙර භවයේ හේතු පහ? අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාරහ කර්ම භව ඔක්කොම නාම ධර්ම. අවිද්‍යාව නාම ධර්මයක්, තෘෂ්ණාව නාම ධර්මයක්, උපාදානය නාම ධර්මයක්, අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ අනුව සංස්කාර හේවත් කර්ම හැදුවා, උපාදාන පත්‍ය භව භව කියන තැන තියෙන්නේ කර්ම භව. ඊගාට තමයි උප්පත්ති භව. ඒත් නාම ධර්මයන්. එහෙනම් මේ නාම ධර්මයන් පහක් මේ රූප ධර්මයන් පහක් උපදවලා මේ නාම රූප දෙකක් උපදවලා තියෙනවා. වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙක. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා දැන් ක්‍රියාත්මකයි. නැද්ද? තේරෙනවද මං කියන්නේ? එහෙනම් හේතුඵලද? ධම්මටිච්ච ඥානයයි. ධර්මයේ තුල පවතිනා උනුවන. ඒතර කරන්නේ මමද? කරවන්නේ මමද? විඳින්නේ මමද? විඳවන්නේ මමද? හේතුඵලද? ඉතින් ඔය තේරෙන්නේ හොඳට. ඔය හොඳට තේරෙන්නේ දහම. බුද්ධිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මගේ ධර්ම ඥානවන්තයන්ටයි. අඥානයන්ට නෙමෙයි. ඔය සියලු දෙනා ඥානවන්තයි. කියනකොට තේරෙන්නේ ඒකයි. තේරෙනවද? පැහැදිලිද? එහෙනම් අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව. ආශ්‍රව කියන්නේ කාම ආශ්‍රව. කාම ධාතු දැන් ඉස්සලා කිව්වා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. එතකොට චන්දරාගය නැමැති නාම ධර්මය එවත් ආශ්‍රව ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. උපකාරයි. නාමයට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මයේ සංස්කාර නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි කර්ම සංස්කාර. ඒ කර්ම තොර අවිද්‍යාව තණ්හා උපාදාන ඒ නාම ධර්මයන් ඉදිරි කර්ම නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ නාම ධර්මයන් භව රූප වලට ප්‍රත්‍යයයි. ස්ත්‍රියක් හැදුවද පුරුෂයෙක් හැදුවද? සම්මුති ලෝකේ ගන්න. සම්මුති ලෝකේ වෙන් කර ගන්න ඕනේ. මෙයා ස්ත්‍රියක් මෙයා පුරුෂයෙක් ආදී වශයෙන් වෙන් කර ගන්න ඕනේ නැත්නම් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නේ. බෑ. අවුල් වෙනවා ලෝකේ. වෙන් කරගෙන තියෙන සම්මුතියෙන්. හැබැයි පරමාර්ථය දකින්න. පරමාර්ථය දැකීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම තුළ මනස පවතිනවා. ඒ මොකක්ද? හේතුඵල ධහම තුළ. දැන් පැහැදිලිද කියපු එක? දැන් හේතුඵල ධර්මතාවයන් නෙමෙයිද තියෙන්නේ? ඉතින් ඕක නිතරම හිතන්නකො. ඵලය දන්නා නුවණට කියනවා ඵලය දන්නා නුවණ ඕනේ. හේතුව දන්නා නුවණ ඕනේ. ඒ හේතුවෙන්ම මේ ඵලය කියන නුවණ આવොත් ඒ තුන තුල පවතිනවා නම් සිත ධම්මටිති ඥානයයි. මේ සිත තමයි සෑම දෙයකට මුල් වෙන්නේ. සිත නේද සෑම දෙයකට මුල් වෙන්නේ. එහෙනම් භව රූප දෙකක්. දැන් භව රූප කියන්නේ සතර මහා ධාතුන්ගේ හැඩයක්, ස්වභාවයක්. එතකොට ඒකේ කාලය, ඒකේ පැවැත්ම විනාශය තීරණය කළේ පෙර භවයේ කර්මයයි. කර්මය කිව්වේ නාම ධර්මයන්. එතකොට නාම ධර්මයන් මේ රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ නාම ධර්මයන් මේ රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි. ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම තියෙන පුජ්‍යලයේද සත්‍යයේද නාම රූප දෙකේ. ස්ත්‍රී පුරුෂ භාවයේ හැබැයි ඒක පවත්වන්න සිතත් ඕනේ. නැත්නම් ඒක සිත බැහැර වුණොත් මේකේ මේ පවත්වන්න බෑ. පිළිගන්නවද? තේරෙනවද? භව රූප දෙකයි. ඊගාට තියෙනවා හෘද වස්තු රූපය. හෘද වස්තුවක් තියෙනව නේද සෑම කෙනෙකුට? තියෙනවා. මොනෙන් හැදිලා තියෙනවා කියලාද හිතන්නේ? සතර මහා ධාතුන්ගේ. සුද්දාස්ත්‍රක කලාපය යෝකේ තියෙනවා.
සුද්දාෂ්ටක කලාපයේ යෝකේ තියෙන්නේ. ඕකේ හටගැන්ම පැවැත්ම හා ඕකේ ක්‍රියාකාරීත්වය හා විනාශය තීරණය කළේ කවුද? ඒ සතර මහා හෘදේ වස්තුව නැමැති සතර මහා ධාතුන්ගේ. ඕකේ හටගැන්ම, ඕකේ පැවැත්ම, ඕකේ කාලය හා ඕකේ විනාශය තීරණය කළේ කවුද? අපි හදවත නම් මගේ. එහෙම නේදාගෙන තියෙන්නේ. හදවත මගේ. කර්මයටයි තියෙකක් ඕක. ඕක කර්මයටයි තියෙකක්. ඒ කර්මයටයි කියන්නේ. කර්මය කියන්නේ නාම ධර්මයක්. පෙර භවයේ කරපු කර්මයට අනුකූලව තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කෙනෙක්ගේ හදවත පුංචි කාලෙම දුර්වලයි. තේනවද නැද්ද? කෙනෙක්ගේ හදවත එවල තියෙන මාස 3ට. මාස 3ෙන් නවතින ක්‍රියාකාරීත්වය. නැද්ද? 6 මාසෙන් නවතිනවා. අවුරුද්දෙන් නවතිනවා. ඔය මැෂින් එක නවතුන ගමන් සිතට ලගින්න බෑ. සිත යනවා වෙන අරමුණක් අරගෙන තවත් තැනකට. ඔය මැෂින් එක වැඩ කරන තාක්කල් සිතට මේකේ ලගින්න පුළුවන්. එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ? ඒ තුල සිත ලගිනවා. හાર્ට් එක නැවතිච්ච ගමන් සිත බහැරට යන තව අරමුණක් අරගෙන. එහෙනම් මේ හෘදේ වස්තුවේ කාලය හටගන්ම තීරණය කළේ කවුද? පෙර භවයේ කර්මය. කර්මය කියන්නේ සිතුවිල්ලක් නේද? සිතුවිල්ලක් විතරයි කර්මය කියන්නේ නාම ධර්මයක්. ඒතර ඒකේ කාලය සමහර අයගේ හෘදේ වස්තු අවුරුදු 80යි 90යි. යා හොඳට මැෂින් එක වැඩ බයිපාස් මොකුත් නැහැ. සමහරට අවුරුදු 30යි බයිපාස්. නැද්ද? ඇයි ඒ? ඒතර කොහෙන්ද කවුද මේක හදලා? කවුද මේක වෙනස් කළේ? කවුද මේකේ කාලය තීරණය කළා තියෙන්නේ? කර්මයයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි ඇස කර්මය, පුරාණ කර්මයක්. කන පුරාණ කර්මයක්, නාසය පුරාණ කර්මයක්, දිව පුරාණ කර්මයක්, ශරීරය පුරාණ කර්මයක්, හෘදේ වස්තු පුරාණ කර්මයක්, ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක්. මෙන්න මේ ටික කර්මයටයි කියවා. එහෙනම් පෙර භවයේ නාමය. ඒ කියන්නේ ඊළඟ දවසක් ඒ දරුවා ඉපදිලා මාස 3යි. මාස 3ෙන් දරුවා මලා. ඉපදිච්ච ගමන් දරුවා දරුවට හුස්ම ගන්න අපහසුයි. ડોක්ටර්ස්ලා කිව්වා මේ දරුවගේ heart එක දුර්වලයි. බයිපාස් එක කරන්න වෙන්නේ කියලා. ඉතින් ඉපදිච්ච ගමන් ලදරුවන්ට බයිපාස් කරන්න බෑ. මාස 3ක්වත් යන්න ඕනේ. මාස 3කින් පස්සේ බෙහෙත් දීලා තියෙනවා. මාස 3කින් පස්සේ ලේට් රිච් එකට ගේන්න කියලා. මාස 3කින් පස්සේ අම්මයි තාත්තා අරන් ගියා. අස්සම් කළා දුන්නා දරුවා ඔපරේෂන් එකට. ඔපරේෂන් කළ දවස් 2යි දරුවා මලා. මොකද හේතුව? මේ heart එකට ලේන ප්‍රධාන නාල 4ක් තියෙනවා. ඒ හතරෙන් එකක් නැහැ උප්පත්තියෙන්. අම්මයි තාත්තයි හොඳට ඉන්න කිසි දෙයක් නැහැ මට තාත්තට. ඉන්ද්‍රිය දුර්වලතාවයක් දෙම අම්මයි තාත්තයි දෙන්නගෙම නැහැ. ඇයි දරුවා එහෙම ආවේ? මං කර්මයක් කියලා දුන්නා. මේ දරුවා පෙර භවයේ පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. කාගේ හරි පපුවට යන්න පිහියේ. ඒ යන පාර heart එකේ නාලයක් කපාගෙන ගියා. ඒකෙන් ගලාගෙන ගියේ ලේ නිසා ඒ දරුවා මලා මේ භවයට ආවා. එනකොටම නාලේ නැහැ. කවුද හදලෙව්වේ? අර සිතුවිල්ල නෙමෙයිද හැදුවේ? කෙනෙක් මරන්න ද්වේෂ සහගත සිතුවිල්ලක් ඕනේ. ද්වේෂය කියන්නේ අකුසල මූල ධර්මයක්. එතකොට ඒ අකුසල මූල ධර්මයේ මූලික වෙලා ඇතිවෙච්ච සිතුවිල්ල නිසා පිහියෙන් යන තව දරුවෙක් කෙනෙකුට. එයින් වෙදිච්ච පිහිපාරෙන් අර නාලයක් කපාගෙන ගියා. කපාගෙන ගියේ සතර මහා ධාතුන්ගේ නාලය කියන්නේ සතර මහා ධාතුනේ. එතකොට ඒක විනාශ කරා. දැන් මෙයාට එනකොටම විනාශ වෙච්ච එකක් නෙමෙයිද හම්බුනේ. එතකොට සිතුවිල්ල හැදුවේ පුජ්‍යලයේ heart එකක් හැදුවද අර heart එකේ නාලයක් අයින් කළා ලැබුවේ සතර මහා ධාතුන්ගේ කොටසක් අයින් කළා ලැබුවා. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කළා කාය දසක, වස්තු දසක, භාව දසක කියලා දසක තුනක් තියෙනවා. ප්‍රතිසන්දි, චුති ප්‍රතිසන්දි. ඒ කියන්නේ චුත වෙන අවස්ථාවේ සිත හැසිරෙන ආකාරයට ඊගාව භවයේ යුක්තාණුයි. මවගේ ගර්භාෂයේ යුක්තාණුය බැස ගන්නකොට ඒ යුක්තාණුවේ රූප කලාප 30ක් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ශරීරයේ කොතනින් හෝ 10ක් වෙනස් කරන්න පුළුවන්. හරිද? ශරීරයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. හෘදේ වස්තුයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. කාය දසක වස්තු කිය හෘදේ වස්තුවට. භාව දසක කිය ස්ත්‍රී පුරුෂ භාවයට. මෙන්න මේ ආකාරයට මේ ස්ථාන තුනෙන් රූප කලාප 30ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා කර්ම වේගයට. කර්ම වේගය කිව්වේ සිතුවිල්ලට.
ඒතර නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යද? ඒතර පුජ්‍යලයකටද වෙනස්කම කලේ? පුජ්‍යලයකට කරපු වෙනස්කමක් නෙවෙයි. ඒතර අර ද්වේෂය කියන්නේ සිතුවිල්ලක් නේද? ද්වේෂය නැමැති සිතුවිල්ල ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරන්න ගත්තේ ආයුධයක්. ඒ ආයුධය සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු හදවත නැමැති හાર્ට් එක නැමැති සතර මහා ධාතුන් තුවාල කරා. හිල් කරා. ගලාගෙන ගියා. එතකොට සිතට ලගින්න බෑ. සිත බහැරට ගියා. අර දරුවා ජීවිතක්ෂයටපත් වුණා. එතකොට ආර්යගේ සිතවිල්ල බලවත් තුනේ චේතනහම් භික්කවේ. දැන් චේතනාව හේව සිතවිල්ල ඒ නාම ධර්මය දැන් එයා උපදිනකොට රූප ධර්මයට ප්‍රත්‍යද උපකාරද නැද්ද? දැන් සත්‍යයකටද වෙනස කලේ සතර මහා ධාතුන්ටද වෙනස කලේ? සතර මහා ධාතුන්ට වෙනස කලේ. තේරෙනවද? පුජ්‍යලයකට කරන්න බෑ. ඇයි? පුජ්‍යලෙ නැහැ. නිස්සත්ත්‍ය නිච්චීව. සත්‍යයක් නෑ පුජ්‍යලයක් නෑ. එහෙනම් හෘදේ වස්තුව පරිස්සම් කරගන්න කමන්නේ. හැබැයි සතර මහා ධාතුන්ටයි තී. ඔගේ කාලය ඔගේ පැවැත්ම, ඔගේ විනාශය හා අවසානයේ ඔගේ තීරණය කළ තියෙන කර්මය විසින් Tamanට ඔගේ කාලයක් තීරණය කරන්න බෑ. කවදද ඔක නවතින්නේ කියලා කවුද දන්නේ? හැබැයි කොයි වෙලේ හරි නවතිනවා. ඒකට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මය උපකාර වෙලා තියෙනවා. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ඉන්ද්‍රිය කියන්නේ කර්මයට. ජීවිතය. කර්මයේ විසින් ඇදගෙන යන ජීවිතය අධිපති කියලා කියනවා. කර්මයට තමයි අධිපති කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ සතර මහා ධාතු. හැබැයි ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා අනිත් ශරීරයේ සියලුම සතර මහා ධාතුන් පාලනය කරන්න. නගරාධිපතිට නගරේ පාලනය කරන්න පුළුවන්. ජනාධිපතිට රට පාලනය කරන්න පුළුවන්. ජනාධිපති කියන්නේත් මිනිස්සෙක්. නගරාධිපති කියන්නේත් මිනිස්සෙක්. අනිත් අයට බෑ. අන්න ඒ වගේ තමයි ජීවිත ඉන්ද්‍රිය රූපයට පුළුවන් ශරීරයේ සියලුම රූප පාලනය කරන්න. අනිත් රූප වලට බෑ ජීවිත ඉන්ද්‍රිය රූපය පාලනය කරන්න. දැන් රටේ අනිකුත් පුරවැසියන්ට පුළුවන් ද ජනාධිපතිව පාලනය කරන්න? බෑ. ජනාධිපතිට පුළුවන් රටේ සියලු රටවැසියන් පාලනය කරන්න. ඒ වගේ තමයි ජීවිත ඉන්ද්‍රිය රූපෙන් කරන්නේ අනිකුත් සියලුම රූපයන් පාලනය කරනවා. ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි. ඒක කර්මයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. කර්මයේ බලය තියෙන්නේ මේ ඉන්ද්‍රියන් වලට නෙමෙයි ජීවිතේන්ද්‍රිය රූපේට. ඒකෙන් පාලනය කරනවා ජීවිතේන්ද්‍රිය රූපය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙලා අවසාන වෙනකොට ඒකට කියන්නේ දැන් ඔය කටේ මරණය කියන්නේ වෙන එකක්. බුදුරජාන් වහන්සේ මරණය හැටියට දේශනා කළේ ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයයි. ජීවිතය කියන්නේ පැවැත්ම, ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ତොර පැවැත්මේ අධිපති, කර්මය, ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක හටගන්න එක ඡේදනය කපනවා. ඒක තමයි මරණය. එයාට නැවත හටගන්න බෑ ශරීරයේ රූප කලාප. එතනින් අවසන්. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි මරණය කියන්නේ. තේරෙනවද? අපි කියනවා කෙනෙක් මැරුණා කියලා. නෑ. බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරන මේ. එහෙනම් දැන් අපිට තියෙන එකම ධර්මතාවයක් අයින් කරගන්න. ඒකත් නාම ධර්මයක්. ඒ තමයි චන්දරාගය. අර ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩ කඩම් වලට මිල මුදල් වලට රන් රිදී මුතුමැණික් කඹදරුවා ඥාති මිත්‍රාදීන් හා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අධ්‍යාත්මික හා බාහිර මේ සියල්ලට තියෙන චන්දරාගය සනෙන් අයින් කළොත් මොකද වෙන්නේ? නාම ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව තණ්හා උපාදාන එතනින් ඉවරයි. එහෙනම් කර්ම කරන්නේ නැහැ. කර්ම කරන්නේ නැත්තම් සතර මහා ධාතුන්ගේ හැඩ හදන්න බෑ. සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් හදන්න බෑ. ඒවා කාලය හදන්නත් බෑ. විනාශයක් හදන්නත් බෑ. ඒ නාම රූප දෙකේ නොපැවැත්ම නිවනයි. තේරෙනවද කියපේ? නාම රූප දෙකේ පැවැත්ම සසරයි. ඒ මනුස්ස ලෝකේ රූපේ පැවැත්මක් තියෙනවා සංඤතලයේ කියලා එකක් තියෙන එකේ තියෙන රූපේ පැවැත්මක් විතරයි. නාමයේ පැවැත්මක් තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන අරූපතල හතරේ. ඒත් හැබැයි අනිත්‍යයි. තේරෙනවද? කොතනට සිත තිබ්බත් සිත තියන්න තියෙන්නේ දුකට. ඇයි? අනිත්‍යයි. අස්තිරයි తాවකාලිකයි.
ස්ථිර දෙයක් ලෝකේ තියෙනවා. ඒ තමයි නිවන. එතනට යනකම් දුක. පැහැදිලිද කියන එක. ධර්ම දේශනාව අවසන් කරන්න. නාම රූප දෙකක් ඕනොන්ට ප්‍රත්‍ය වෙන්නේ. පුච්චලේකට වෙන දෙයක් නැහැ, බය වෙන්න එපා. දැන් මේ සමහර අය බය වෙනවා, මේ ගොඩාක් අය බය වෙනවා. අයියෝ එහෙනම් දැන් මේකේ ආයි පුනර්භවය පැවැත්මක් නැත්තම් එහෙම අයියෝ මට මොකද වෙන්නේ කියලා. ඉතින් මම කියලා කෙනෙක් ඉන්දෙපෑ වෙන්නේ මොකද කියලා දැනගන්න. මම කියලා කෙනෙක් නැහැනේ. එහෙම දාගෙන තියෙන දික්ටි. එහෙම වැරදි සිතුවිලි තියෙනවා. රූපේ ක්‍රියාකාරීත්වය නවතිනවා. විඳීමේ ක්‍රියාකාරීත්වය නවතිනවා. හඳුනා ගැනීමේ ක්‍රියාකාරීත්වය නවතිනවා. සිත බලවත් වීම හැවත් කර්ම සකස් වීමේ ක්‍රියාවලිය නවතිනවා. විඥානීය ප්‍රවෘත්තිය නවතිනවා. පැවැත්ම නවතිනවා. එතකොට කියන නිවුණා කියලා. ඒ තමයි නිවන. ඒවා ඇති වුණොත් ගිනි ගන්නවම තමයි. කාම ධාතු නිසා කාම සංඥා, කාම සංඥා නිසා කාම සංකප්ප, කාම සංකප්ප නිසා කාම ඡන්ද, කාම ඡන්ද නිසා කාම දෙවිල්ල, කාම දෙවිල්ල නිසා කාම පරිේශන සොයනවා, කාම සෙවීම නිසා පස්පව් දස කුසල ඔක්කොම කරනවා. නිරයටත් යනවා, പ്രേත ලෝකයටත් යනවා, තිරිසන් ලෝකයටත් යනවා. සනේන් යන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වයේ කිරිබත්ජඩහා කඩවත පදිංචි සදැහැති කල්යාණ මිතුරයන් පිරිසක් විසින් ලෝක ජනතාවට ධර්මය ශ්‍රවණය කිරීමට ඉඩ සැලසීම එමගින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මානුව ජීවිතයේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරලීම දායකත්වයේ දක්වෝ සියලු දෙනාටත් ඒ අයගේ ඥාති මිත්‍රාදීන්ටත් ඒ අයගේ මියගේ ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන ධර්මදේශකයන්න් වහන්සේටත් කාර්ය මණ්ඩලයටද ආශිර්වාද කරනවා. එමනම් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ පරලෝසපත් යම් ඥාතියත් නම් ඒ ඥාතීන් පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ පිණිස වේවා. ඒ සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. විශේෂයෙන් දායකත්වයේ දක්වූ සියලු දෙනාටම ඒ වගේම කාර්ය මණ්ඩලයට ඇතුළු මේ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනය දීර්ඝායු සම්පස්සල සේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා ආකාසට්ටා චබුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.